ඉතින් පින්වත්නි මෙන්න මේ පෘථග්ජන ලෝකයේ මේ සමාජයේ ගොවිතැන් කරන මිනිස්සෙක් හිටියා. කම්මලක වැඩ කරන මිනිස්සෙක් හිටියා. ඒ වගේම බිරිඳක් විදියට ගෙදර උයමින් පිහමින් හිටපු කෙනෙක් හිටියා. දඟකාර යෞවන වයසේ වැඩ කරන කිරිම ළමෙක් හිටියා. ඒ වගේම අර මා වගේ ගෙදර උයමින් පිහමින් හිටපු මා වගේ දියණියක් හිටියා. ඒ තියෙන්නේ යම් තරුණ වයසටපත් වුණු දියණියක්. පින්වත්නි මෙන්න මේ ගොවිතැන් කරන පුද්ගලයා කම්මල් කරුවා මව පුතා අර පුතේ කියන තරුණ විය ළමයි අර මවගේ දියණිය. මෙන්න මේ පස් දෙනත් එක්ක තමයි මේ කතාව පට බැඳිලා එන්නේ. පින්වත්නි මේ පස් දෙනා භූමිකාවල් පහක් ගත කරන්නේ. වයස් තල පහක්. හිතෙන විදිහ ආකල්ප අතින් ගත්තොත් එහෙම බොහොම වෙනස්. මේ ගොවිතැන් කරන පුද්ගලයා දන්නේ ගොවිතැන ගැන විතරයි. කම්හල් වැඩ කරන එක්කනා දන්නේ කම්හල් ගැන විතරයි. උයන පියන එක්කනා දන්නේ ඒ උයන පියන කටයුත්ත ගැන විතරයි. තරුණ වියේ ඉන්න මේ තරුණිය දන්නේ ඒ තරුණියේ ජීවිතේ එයා ගත කරන්නේ සුන්දර ලෝකය ගැන එයා හිතාගෙන ඉන්න ලෝකය ගැන විතරයි එයා දන්නේ. එයාට ඒ ලෝකය ගැන විතරයි පේන්නේ. අර යෞවන වියේ දඟකාර දරුවා එයා ඒ දඟකාර වයසත් එක්ක එයාගේ ජීවිතය ගත කරනවා. මේ පස් දෙනාම තමන්ගෙම ලෝකයක තමන්ගෙම දන්න දැනුම් සීමාවක් තුළ මේ පස් දෙනාම කාලය ගත කරනවා. නමුත් පින්වත්නි මේ අයට මේ වටේ පිටේ ලෝකෙ වෙන්නේ මොනවද කියන දේ කිසිම දෙයක් අදාළත් නැහැ, දන්නෙත් නැහැ, එච්චර වැදගත් ස්වභාවයකුත් නැහැ. එයා ඒ විදිහට ජීවත් වෙනවා. ඉතින් මෙන්න මේ ඉන්න මේ පළාතට සුවිශේෂී පුද්ගලෙක් කෙනවා. ඔහු මේ සමාජ සම්මතයෙන් එහාට ගියපු එයා අලුත් දෙයක් මොනවද දෙයක් කතා කරන කෙනෙක්. නමුත් මේ පුද්ගලයා මේ කතා කරන කිසිම දෙයක් කවදාවත් මේ මිනිස්සුන්ට තේරෙන්නෙත් නැහැ, දැනෙන්නෙත් නැහැ. නමුත් මේ මිනිස්සයා කතා කරන එක නතර වෙන්නෙත් නැහැ. ඉතින් මෙන්න මේ දේත් එක්ක ඔබට මහා දහමක් ගලාගෙන එන මාර්ගයක් මම මෙතන පෙන්වලා දෙන්නට යන්නේ. මේ මිනිස්සයා දවසක් මේ මිනිස්සයාට මේ තේරුම් ගත දේ ලෝකෙට දෙන්නට ඕනේ. මම හිතන්නේ ඔබටත් සමහර විට දැන් මේ කියන භූමිකාවල් වල ඔබත් ඉන්නවා. ඔබටත් මේ ලෝකෙට යමක් දෙන්න උවමනාවෙන් දඟලන අයත් මෙතන ඉන්නට පුළුවන්. මේ මිනිස්සයා එක දවසක් කරා මේ මිනිසුන්ට කියනවා මේ දේ තේරෙන්නේ නැහැ. දවසක් මේ මිනිස්සයා කරා මේ හැම ගෙදරකටම ගිහිල්ලා දොරට තට්ටු කරලා යනවා. දොරට තට්ටු කරපු ගමන් අපි මොකද කරන්නේ? අපි දොර ඇරලා බලනවානේ. මෙන්න මේ වගේ මේ දොරට තට්ටු කරාට පස්සේ ගොඩක් අය දොරට තට්ටු කරපන් ඇවිල්ලා දොර ඇරලා බැලුවා. ඒ විතරක් නෙවෙයි සමහර අය මිනිස්සුන්ගේ ප්‍රශ්න කරා මිනිස්සුන්ට බැන්න විවිධ ಜಾති මේ හරහා සිද්ධ වුණා. මෙන්න මේ දේ ටික කාලයක් කරගෙන යද්දී මිනිස්සු දොරට තට්ටු කරාට පස්සේ දොර අරින්නේ නැහැ. ඒක සැලකිල්ලක් දක්වන්නේ නැති කාරණයක් බවට පත් වුණා. නමුත් මේ මිනිස්සයා මේ කරන සිද්ධිය දවසක් අර කම්මලේ වැඩ කර ඉන්න මිනිස්සයා ගව කතා කර ඉන්නකොට ඒ කම්මලේ කාර්ය මිනිස්සයාට කියනවා ඔබ හැමදාම යකඩ රත් කර තලනවා. ඔබට ඒක තේරෙනව නේද? ඔව්. මම යකඩ රත් කර තලනවා. මේක මගේ වෘත්තිය. මේක මගේ කර්මාන්තේ. ඔබට ඔය වැඩේ නොකර කොච්චර කාලයක් ඉන්න පුළුවන්ද? මම කියනවා මට මේක නොකර ඉන්නට බෑ. මට ජීවන උපාය මාර්ගයක් නැතුව යනවා. ඒ විතරක් නෙවෙයි මේක මගේ පුරුද්ද. මට මේකත් නැතුව යනවා.
පින්වත්නි මේ පුද්ගලයා මම මේ කියන පුද්ගලයා අර කම්මල්කාරයාට කියනවා මම හැම ගෙදරකම තට්ටු කර කර ගියා. නමුත් කවදාවත් කවුරුත් ඇහැවේ නැහැ. ඇයි මම තට්ටු කරන්නේ කියලා මේ තට්ටු කරේ ඇයි? ඔබත් අහන්නේ නැහැ මම තට්ටු කරේ කියලා. නමුත් මම ඔබ කරන ක්‍රියාවදියා මම බලාගෙන ඉන්නවා. ඔබ යකට රත් කර කර තලනවා. ඔබ යම්කිසි ක්‍රියාවක් කරන බව මට පේනවා. ඔබ යම්කිසි ක්‍රියාවක් කරන බව මට දැනෙනවා. ඔබ ක්‍රියාවක නිරත වෙනවා. ඔබ ওই ක්‍රියාවට පුරුදු වෙලා. ඔබ ක්‍රියාවේ එක පැත්තක ඔබ ක්‍රියාවට ඇබ්බැහි වෙලා. නමුත් කවදාවත් Taman කරන ක්‍රියාව කවුරුත් ප්‍රශ්න කරන්නේ නැහැ. ඒ හැමෝටම මේ ක්‍රියාව පුරුද්දක් බවට පත් වෙලා ජීවන වෘත්තියක් බවට පත් වෙලා Taman කරන ක්‍රියාව ප්‍රශ්න කරන්නේ නැහැ. මේ කම්මල්කරුවගෙන් අහනවා ඔබ මේ යකඩ රත් කර කර තලන්නේ ඇයි කියලා ඔබ කවදා හරි හිතින් අහලා තියෙනවද? හිතින් අහලා තියෙනවා. මේ කම්මල්කරුව කියනවා. හිතින් අහන්න දෙයක් නැහැ. මේ යකඩ රත් කරලා තැළුවේ නැත්තම් තැලෙන්නේ නැහැ. මෝහත ගන්නට බෑ. පින්වත්නි අපි දන්න සීමාවක් තුල අපි තුදේ ඉඳන් හැමදාම කරන්නේ අර කම්මල්කරුවා යකඩ තලනවා වගේ වැඩක් තමයි අපිත් කරන්නේ. අපි දන්නවා මේ දේ කරොත් මේ දේ වෙන්නේ කියලා. අපි කවදාවත් අපි කරන ක්‍රියාව දිහා අපි පෙර නොතිබුණු නුවණකින් බලලා නැහැ. පෙර නොතිබුණු නුවණකින් බලලා නැහැ. පෙර නොතිබුණු නුවණකින් පරීක්ෂා කරලා නැහැ. මොකද අපි දන්නවා අපි මේ වැඩේ කරන්න ඕනේ. අපි මේ රැකියාවට යන්න ඕනේ. අපි මේ දේ ලබන්නට ඕනේ කියලා. නමුත් පින්වත්නි මේ ක්‍රියාව නූපන් නුවණකින්, ඒ කියන්නේ ඉපදුන්නේ නැති නුවණකින් බලන්න උත්සාහ ගත්තොත් ඔබට අලුත් නුවණක් උපදිනවා. ඔබ කරන ක්‍රියාව පිළිබඳව ධර්මයකුත් උපදිනවා. ඒ තුල පෙර නොදැක්කා වූ දැක්මකුත් පහළ වෙනවා. පින්වත්නි අර පුද්ගලයා කියනවා දොරවල් වලට තට්ටු කරපුවම මිනිස්සු හැම වෙලේම මට බැනලා එළෙව්වා මාව ප්‍රතික්ෂේප කරපෙක කරේ. කවුරුත් මාව අහුම්කම් දෙන්න සූදානම් නැහැ. හරිද? ඔබත් මාව අහුම්කම් දෙන්න සූදානම් නැහැ. හැබැයි මම කතා කරන එක නතර වෙන්නෙත් නැහැ. මම මේක කියාගෙන යනවා. මේ පුද්ගලයා කියනවා හරිද? මේ පුද්ගලයා කියනවා අර කම්මල්කරුට ඔබට ගෙදරක් තියෙනවා වගේම මට ගෙවල් 5ක් තියෙනවා. ඔබට ගෙයක් තියෙනවා මට ගෙවල් 5ක් තියෙනවා. නමුත් මේ මිනිස්සයා ඉන්නේ අර හේමේ තමයි ඉන්නව දකින්න ඉන්න තැනක් නැහැ. මගේ ඇස නැමැති දොරට හැම වෙලෙම කෙනෙක් ඇවිල්ලා බාහිරින් දෙයක් ඇවිල්ලා තට්ටු කරනකොට මම ඒ යාගෙන් අනිවාර්යෙන් ඇයි ආවේ කියලා ප්‍රශ්න කරනවා. කනට යම් දෙයක් තට්ටු කරලා අහනකොට කනෙන් මං හැම වෙලෙම ප්‍රශ්න කරනවා. නාසයට හැම දෙයක් දැනෙනකොට මම දකින්නේ දොරට තට්ටු කරනවා වගේ මම ප්‍රශ්න කරනවා. දිවට දෙයක් දැනෙනකොට ඒ දිවටත් ඇවිල්ලා ඒ සංඥාව තට්ටු කරනකොට මම ප්‍රශ්න කරනවා. ශරීරයේ ස්පර්ශය දැනෙනකොටත් ඒකටත් ඇවිල්ලා ඒ සංඥාව තට්ටු කරනකොට මම ඒකත් ප්‍රශ්න කරනවා. මම හැම වෙලෙම ප්‍රශ්න කරනවා. මේ කම්මලේ පුද්ගලයාට කියනවා ඔබත් ඔබේ පහට මේ දැනෙන දේවල් ප්‍රශ්න කරන්න. ඔබ කරන වැඩේ පිළිබඳව ඔබ ප්‍රශ්න කරන්න. ප්‍රශ්න කරන එක මේ මිනිස්යාට කියලා දෙනවා. නමුත් මේ පුද්ගලයා මේ කම්මල්කරුවා ඒ දුන්නු පණිවිඩේ එයාගේ බුද්ධියට ගමන් කරන්නේ නැහැ පින්වත්. මේ සමස්ත ජනයාටම මේ විදිය දිනපතා පණිවිඩ ලැබලා දෙමින් ඉන්නේ. නමුත් මේ අතරින් මම 5 දෙනෙක් තෝරාගත්තා. තවසම් මේ පුද්ගලයා ගිහින් අර ගොවිතැන් කරන පුද්ගලයාට කියනවා
ඔබ හැමදාම උදේ නැගිට්ටට පස්සේ ඔබ වගා කරන ගොවිතැන් කරන ස්ථානයට යනවා. ගොවිතැන ආරක්ෂා කරනවා, පෝෂණය කරනවා. ඒ දේ රැක බලා ගන්නවා, පළදාව නෙලනවා. ඔබ මොනවද ඔබේ ගොවිතැන ගැන හිතෙන්නේ? කිව්ව ගමන් මේ පුද්ගලයා කියන්නේ ගොවිතැන මම හරි අමාරුවෙන් කරගෙන යන්නේ. මේක අස්වැන්න මදි, පළදාව මදි. මට මේට වැඩිය මේ ගොවිතැනින් ආදායමක් එන්න ඕන කියලා ඒ ගැන පසුතැවිලි වෙමින් තැවෙමින් තමයි මේ කෙනා ගොවිතැන කරන්නේ. ඒ ගොවිතැන කරන පුද්ගලයාට මෙයා යමක් කියනවා. ඔබ ගොවිතැන කියලා කියන්නේ ගොවිතැනේ අස්වැන්න ලැබුණේ ඔබ වපුරපු බීජවල පළදාව. පොළවේ තිබුණු සාරයට අනුව පළදාව ලැබෙන්නේ. බීජයේ තිබුණ ශක්තිමත් භාවයට අනුව තමයි ඔබට පළදාව ලැබිලා තියෙන්නේ. මේ පවතින දේශගුණයට අනුව තමයි ඔබට පළදාව ලැබිලා තියෙන්නේ. මේ කාලෙට ගැළපෙන සුදුසු ස්වභාවයට අනුව තමයි පළදාව ලැබිලා තියෙන්නේ. ඔබ ලැබිලා තියෙන පළදාව ඔබේම පළදාවක්. ඔබ කැමති වුණත් අකමැති වුණත් ඕක බාර ගන්න සිද්ධ වෙනවා. මේ ගොවියට මේ කියන දේවල් තේරෙන්නේ නැහැ. ඇයි තේරෙන්නේ නැත්තේ? මේ පණවිඩේ ඔළුවට යන්නේ නැත්තේ ඇයි? ඒ අය පෘථග්ජනය. ඒ අයගේ මනස තුල, සිත තුල බුද්ධිය නැමැති අංකුරය ඇවිල්ලා නැහැ. දාලා නැහැ. පෘථග්ජන මානසිකත්වයෙන් බුද්ධිය පහළ වුණු බුද්ධියක් ඇත්තෙක් බුද්ධිය පහළ වුණු තැනැත්තෙක් බවට පින්වත්නි අපි හැමෝම පත් වෙන්නට ඕනි. පත් නොවන තාක් කාලයක් අපි ඉන්නේ වෙනම ලෝකයක. ඇත්තටම අපි ඉන්නේ හීනෙක. හීනෙක හිටියා කියලා අපිට තේරෙන්නේ කවදා හරි දවසක හීනෙන් නැහැරුණු දවසට තමයි. හිටකන් අපිට තේරෙන්නේ නැහැ අපි හිටියේ හීනෙක කියලා. එන්න ඒ වගේ තමයි මේ පෘථග්ජනය ඔක්කොම ඉන්නේ එක්තරා හීනෙක, එක්තරා ස්වභාවයක. තේ හීනෙන් නැගිට්ට මිනිස්සෙක් මේ යමක් කියන්න දඟලනවා. පින්නත් මේ ගොවියා කිව්වේ ගොවියට මේ දුන්න උපදෙස් දුන්නේ අර ගොවිතැන ගැන නෙවෙයි. ඔබටත් මටත් අපි හැමෝටම මේ ලැබිලා තියෙන පළදාවක් ලැබිලා තියෙනවා නම් ඒ ඔබ වැපුරු බීජයේ අස්වැන්න තමයි. ඔබේ බීජයේ වැපුරු භූමියේ ස්වභාවයට අනුව තමයි පළදාව ලැබිලා තියෙන්නේ. හේතුඵල ධර්මයට අනුව තමයි යමක් සිද්ධ වෙලා තියෙන්නේ. තව තියෙනවා නේ බීජ නියාමය, චිත්ත නියාමය, කම්ම නියාමය, නියාම ධර්ම පහක් තියෙනවා. ඒ නියාම ධර්ම වලටත් අනුව තමයි අපිට යමක් ලැබිලා තියෙන්නේ. පින්වත්නි ඒ ගොවිතැනේ ඉන්න පුද්ගලයාට. නමුත් මේ මිනිස්යාටත් මේ දේ තේරුනේ නැහැ පින්වත්නි. මේ කෙනා අර වැඩිහිටි උයමින් කාන්තාව මුණ ගැහුණාම කාන්තාව මහා දුක්ඛ දෝනාවක් තමයි ප්‍රකාශ කරන්නේ. ඒ කාන්තාව කියන්නේ උයනවා, පියනවා, ගෙදර වැඩ කරනවා මේ කිසිම දෙයක් ඉවර වෙල්ලක් නැහැ කියලා. නමුත් මේ පුද්ගලයා කියනවා අපි කවුරුත් කරන කිසිම දෙයක අවසානයක් නැහැ. ඔබ එකම දේ කරනවා වගේ අපි හැමෝමත් එකම දේ කරමින් ඉන්නේ. නමුත් අපි කාටවත් මේ කිසිම දෙයක් තේරෙන්නේ නැහැ. මේ කිසිම දෙයක් මේ දේ තේරෙන්න නම් ඔබ මේ කරන ක්‍රියාව දිහා අවදියෙන් බලන්නට ඕනි. නුවණින් බලන්නට ඕනි. අවදියෙන් බලන්නට ඕනි. එහෙම නැත්නම් නුවණින් බලන්නට ඕනි. ඒ වගේම මේ පුද්ගලයා අර තරුණ වී ඉන්න ඒ තරුණියකටත් එයාගේ තොරතුරු ඇහලා බලුවාම එයා ඉන්නේ වෙනම ලෝකයක. එයාට මේ බාහිරේ ඇහෙන ඒ කිසි දෙයක් ඇහෙන්නේ දැනෙන්නේ නැහැ. එයා ඉන්නේ වෙනම එයා විසින්ම හදාගත්ත ලෝකයක. එයාට කියලා දෙයක් වැඩක් නැතිනම් එයාට මොකුත් කිව්වේ නැහැ. අවසානයේදී මේ කෙනා
කවදාත් මේ වගේ කාණ්ඩයකට කතා කරලා නැහැ. අර යෞවන වියේ හිටපු දඟකාර තරුණ ළමයාට ගිහිල්ලා අහනවා ඔබ මේ මොනවද කරන්නේ? ඔබේ ජීවිතේ කරන්නේ කිසිම වැඩකට නැති වැඩ නේද? කියලා අර ළමගෙන් ප්‍රශ්න අහපුවාම ඒ ළමයා කියනවා මට කියන්න කවුද මේ ලෝකේ වැඩකට ඇති වැඩක් කරන්නේ කියලා. කවුද මේ ලෝකේ වැඩකට ඇති වැඩක් කරන්නේ? ඒ ප්‍රශ්නේ දැන් මේ මම මෙතනදී මම ඔබට කියනවා අර මිනිස්සුන්ට ගිහිල්ලා මේ උපදෙස් දෙන්නේ මේ කතා කරන්නේ වෙන කවුරුත් නෙවෙයි මේ ඔබ. මේ භූමියේ මේ අනිත් මිනිස්සුන්ට මේ යමක් කියා ඇවිදින්නේ කියා පෙන්වලා දෙන්න උත්සාහ කරන්නේ ඒ කවුරුත් නෙවෙයි ඔබ. ඔබට අහන්න හම්බුණු වටිනාම පණිවිඩය තමයි අර යෞවන වියේ හිටපු ඒ ළමයාගේ ලෝකේ මේ මිනිස්සු කවුද වැඩකට ඇති වැඩක් කරන්නේ? කවුරුත් මේ ලෝකේ වැඩකට ඇති වැඩක් කරන්නේ නැහැ. ඔක්කොම කරන්නේ වැඩකට නැති වැඩ කරන්නේ. හැබැයි අපිට පුළුවන් වුණොත් අපි මේ කරන්නේ වැඩකට නැති වැඩක් බව දැනගෙනවත් අඩුම ගානේ කරන්නට අන්න එතන යමක් තියෙනවා. යමක් තියෙනවා කියලා හිතන්න පුළුවන්. හිතර වට ගන්නටත් පුළුවන් යම් ආකාරයකට. නමුත් මේ ළමයා බොහොම ඍජු උත්තර දෙනවා ටිකක් වෙනස් විදිහේ. අර වැඩිහිටියෙක් අහනවා ඔබේ අනාගතේ ඔබ මොනවද කරන්න හිතාගෙන ඉන්නේ? මම මොකද කරන්න හිතාගෙන නැහැ. අනාගත බලාපොරොත්තුවක් නැහැ. මේ පුද්ගලයාට හිතෙනවා මට ඕන වුණු කෙනා මට හම්බුණා කියලා. මට ඕන වුණු කෙනා මට හම්බුණා. හැබැයි මේ ඕන වුණු කෙනා හොයාගන්න සෑහෙන කාලයක් දුක් විඳා. හරියට මැණික් ගරනවා වගේ පතලක් හාරලා මේ මඩ පස් හොද ගරගරා වගේ කාලයක් ගත කරා මේ වැඩක් නැති මිනිස්සු ගොඩකට කතා කරා නව අවසානයේදී එක මැණිකක් හම්බුණා. වගේ දෙයක් මේ මිනිස්යාට දැනෙනවා. මේ මිනිස්සයා අර දරුවව ටිකක් නිතර ආශ්‍රය කරන්න උත්සාහ ගන්නවා. හැබැයි මේ ළමයා හැම වෙලෙම කෙටි පිළිතුරු දෙනවා. කෙටියෙන් කතාව අවසන් කරනවා. දවසක් මේ ළමයා අහනවා අර වැඩ හිටි මිනිස්සයාගෙන් ඔබ මොනවද මේ හොයන්නේ? ඔබ මොකටද මේ දඟලන්නේ? ඔබ මොකටද මේ වෙහෙසෙන්නේ? ඔබ කුමක්ද මේ කරන්න දඟලන්නේ? කියලා මේ নানা ප්‍රකාර වූ ප්‍රශ්න රාශියක් අහගෙන යනවා. නමුත් අර පුද්ගලයා නිහලව ඉන්නවා. අර ළමයා කියන දේ තමයි ඔයාගේත් මගේත් අතර වෙනසක් නැහැ. ඔයා යමක් කරන්න දඟලනවා මම මොකුත් කරන්න දඟලන්නේ නැහැ. ඔයාට තේරෙන જાති ඔක්කොම මටත් තේරෙනවා. හැබැයි මම මේ තේරෙන දේවල් පස්සේ දුවන්නේ නැහැ. ඔබතුමාට තේරෙන જાති පිටිපස්සේ ඔබතුමා දුවනවා. ඔබතුමාට තේරෙන જાති දැනෙන දේවල් ඔබතුමා නැවත අල්ලමින් පරිශීලනය කරමින් නැවත ඒවා පසුපස්සේ දුවනවා. මන්නේ සියල්ල එතන මත හැරලා දාලා මම ඔහි ඉන්නවා. මේ ළමයි කියන ඔබතුමාත් මාත් අතර පවතින්නේ ওই වෙනස්කම. ඔබතුමා කියන හැම දෙයක්ම මට තේරෙනවා. හැබැයි මම ඒවා පස්සේ යන්නේ නැහැ. හැබැයි මම කිසි දෙයක් පස්සේ යන්නේ නැහැ. මම මට ඕන විදිහට ඉන්නවා. මේ වැඩිහිටි පුද්ගලයා අර දරුවගෙන් අහනවා ජීවිතය කියන්නේ මොකක්ද කියලා. දරුවගේ ජීවිතය කියන්නේ මොකක්ද කියලා අහනවා. ඔබටත් යම් පිළිතුරක් තියෙන ඇති. මේ දරුවා කියනවා ජීවිතය කියලා කියන්නේ අපි ජීවත් වෙන්නේ නැති බව දැනගෙන ජීවත් වෙන එක කියලා. අපි ජීවත් වෙන්නේ නැති බව දැනගෙන ජීවත් වීම තමයි ජීවිතය කියලා කියන්නේ කියලා අර ළමයා කියනවා. මේ ප්‍රශ්නේ මාර වැඩිහිටි පුද්ගලයෙකුට අහනවා. ඔබතුමා මොකද ජීවිතය කියලා හිතන්නේ?
මේ වැඩිහිටි පුද්ගලයාත් පිළිතුරක් දෙනවා. ජීවිතය කියලා දෙයක් හමු නොවුණු කෙනෙක් ජීවත් වෙන්නේ කොහොමද? ඒ විදිහට ජීවත් වීම තමයි ජීවිතය කියන්නේ කියලා. ජීවිතය කියලා කිය දෙයක් හමු නොවුණු කෙනෙක් ජීවත් වෙන විදිය තමයි ජීවිතය කියන්නේ කියලා. මම හිතන්නේ මේ දුන්නු පිළිතුර ඔබට තේරෙන්න නැතුව ඇති. එච්චර පැහැදිලි වෙන්න නැතුව ඇති. නමුත් මේ දෙන්න අතර මේ සංවාදය නිතර ඇති වෙන්නේ මෙයාගේ එකම ඉලක්කය අර පුද්ගලයා එයා ඉන්න තැනටපත් කරගන්න එක. නිතර මුණ ගැසිලා නිතර කතා කරමින් මේ දරුවට බොහෝ જાති කියලා දෙන්න පෙන්වා දෙන්න උත්සාහ කරන හැබැයි මේ කෙනා තවත් කියන කෙනෙක් අහන කෙනෙක් නෙවෙයි. එයාගේ අදහස තුල එයා ඉන්නවා. හැබැයි අදහසට එයා තුල උපදින අදහස් වලට එයා යටත් වෙලත් නැහැ. ස්වාධීනව ඉන්න කෙනෙක්. ඉතින් මෙයාට ඇත්තටම දුකක් කියලා එකක් දැනෙන්නෙත් නැහැ. සැපක් කියලා එකක් දැනෙන්නෙත් නැහැ. එයා යාගේ පාඩුවේ ඉන්න ළමයි. සමහර විට මෙතනදී බලද්දී අර වැඩිහිටි කෙනාට වඩා අපිට පෙනේවි මේ ළමයා එක්තරා මට්ටමකින් දියුණුයි කියලා. ඒකත් වැරදි නෑ. ඉතින් දවසක් මේ වැඩිහිටි පුද්ගලයා අර ළමයාට දෙන්න ඕනේ අවසාන දේ දීලා යන්න දවසක් එනවා. එතකොට මේ ළමයා තරුණයි. කාලයක් මේ විදිහට ගනුදෙනු කරලා විවිධ ආකාරයට සාකච්ඡා කරලා සංවාද කරලා අර වැඩිහිටි පුද්ගලයා එතනින් නික්මලා යන්න ඒ පළාතෙන් නික්මලා යන්න මොහොතකට කලින් හමු වෙනවා. ඒ හමු වුණු ඒ අවසාන සංවාදය තමයි මම ඔබට ඉදිරිපත් කරන්නට සූදානම් වෙන්නේ. ඒ හමුණු ඒ අවසාන සංවාදය තමයි ඉදිරිපත් කරන්න සූදානම් වෙන්නේ. මේ දරුවගෙන් අහනවා වැඩිහිටි පුද්ගලයා ඔබ සතුටින් ඉන්නේ කියලා. ඔබ සතුටින් ඉන්නේ කියලා අහනවා අර දරුවගෙන්. දරුවා කියලා අපි අදහස් කරමු. ඔබ සතුටින් ඉන්නේ. මේ දරුවා කියනවා මා සතුට කියා දෙයක් සොයන්නේ නැති තාක් කාලයක් මම සතුටින් ඉන්නවා. මම සතුට කියලා දෙයක් සොයන්නේ නැති තාක් කාලයක් මම සතුටින් ඉන්නවා. දරුවගේ පිළිතුර මෙයයි. මේක පුළුවන් නම් ලියලා තියාගන්න. ඔබට හිතන්න ගොඩක් දෙයක් හිතන්න ලොකු දෙයක් තියෙනවා. වැඩිහිටි පුද්ගලයා අහනවා ඔබ සැනසෙල්ලේදී ඉන්නේ කියලා. සැනසීමේදී ඉන්නේ කියලා. මේ දරුවා කියනවා මා සැනසීම කියා දෙයක් නොසොයන තාක් කාලයක් මා සැනසීමේ ඉන්නවා. වැඩිහිටි පුද්ගලයා අහනවා ඔබ නිවිලදී ඉන්නේ කියලා. ඒකට දෙන පිළිතුර මා නිවීම කියලා දෙයක් නොසොයන තාක් කාලයක් මා නිවීමේ සිටිනවා. පුද්ගලයා ඒ දුන්නු පිළිතුරුත් එක්ක තවත් ඔබට ගිහිල්ලා තවත් ප්‍රශ්න ගැඹුරු කරනවා. ඔබේ ජීවිතයේ අවසානය කොතනද කියලා අහනවා අර දරුවගෙන්. ඒ දරුවා දෙන පිළිතුර තමයි මගේ ජීවිතයේ අවසානය. මම මගේ ජීවිතය කියා දකින සෑම තැනකම මගේ ජීවිතයේ අවසානය උදා. ඔබ මේ ලෝකේ මොනවද මගේ කියලා අල්ලගන්නේ කියලා. දරුවගෙන් අහනවා ඔබ මේ ලෝකේ මගේ කියලා මොනවද අල්ලගන්නේ කියලා. මේ දරුවා දෙන පිළිතුර මම මේ ලෝකේ මගේ කියලා අල්ලගන්නේ. මේ හැමෝම මගේ කියලා අල්ලගන්න දේවල්ම තමයි. ඒ තමයි දැනීම්. ඔබත් මාත් මගේ කියලා අල්ලගෙන ඉන්නේ දැනීම් ටිකක්. නැද්ද කියලා හිමීට පරීක්ෂා කරලා බලන්න. ඔබ අල්ලගෙන ඉන්නේ මගේ කියලා පවතින සියල්ල දැනීම් ටිකක්. ඔබ ගොඩනගන්නේ දැනීම්, විඳින්නේ දැනීම්, අල්ලගන්නේ දැනීම්. දැනුත් මේ හොයන්නේ ඔබ අද වැඩසටහනත් ඇවිල්ලා දැන් හොයන්නේ මොකද්ද මේ අලුත් දැනීම් ටිකක්. අලුත් ගැලවීම් ටිකක් නෙවෙයි. මේ දරුවක් දෙනවා. මේ හැමෝම වගේ මාත් මගේ කියලා අල්ලගන්නේ දැනීම. මේ ප්‍රශ්න ටික හරියට උපසම්පදා වෙනකොට අහන ප්‍රශ්න ටික වගේ ප්‍රශ්න ටික. උපසම්පදා වුණාද කියලා අහන ප්‍රශ්න මම මේකට
පුංචි අර මූලාරම්භයක් දින කිහිපයකට කලින් ඔබට අරන් මතක් කරලා දුන්නා. මේ දරුවගෙන් අහනවා ඔබ මේ ලෝකේ මගේ කියලා අල්ලගන්න දේවල් ගැන කතා කරනවා. ඔබ මගේ කියලා මේ අතහරින්නේ මොනවද කියලා. මොනවද ඔබ අතහරින්නේ? මෙයා කියන්නේ මගේ කියලා පවතින දේමයි මම අතහරින්නේ. මගේ කියලා පවතින්නේ දැනීම් ගොඩක්. මට අතහරින්න තියන්නේ දැනීම් ගොඩක්. ඔබ පොඩ්ඩක් හිතලා බලන්න. ඔබේ gedara කියලා කියන්නේ ඔබේ දැනීම. ওই දැනීම නැති වුණොත් ඔබ gedara ඔබට හොයාගන්න බැරුව යනවා. මතකයෙන් ඔබ කල්පනා කරලා හොයාගන්නේ දැනීම් ටිකක්. කඩේකට ගියපුවාම ඔබ අලුත මේ බෙදාගන්න අද මොනවද කන්නේ කියලා හොයන්නේ මොකද්ද? පෙර දැනීම් ටිකක්. ඔබ හොයන්නේ දැනීම් ටිකක්. ඔබ ගාව තියෙන්නේ දැනීම් ටිකක්. ඔබට අතහරින්න තියෙන්නේ දැනීම් ටිකක්. වෙන අතහරින්න ඔබ ගාව ඇත්තට මුකුත් නැහැ. අතහරින්න තියෙන දැනීම් ටික. පුළුවන් නම් ඔය දැනීම් අතහරින්න. මේ කියන දේවල් තුල විශාල දහමක් තියෙනවා. මේ එකක් ගැන වෙනම බණක් කියන්න ධර්ම දේශනාවක් කරන්න පුළුවන්. මෙවැනි දෙයක් කරා මේ මහා විශාල සහසු දහසක ධර්මයක් තමයි මේ දෙයක් හරහා ඔබට දේශනා කරන්නේ. මගේ කියලා ගොඩනගාගත්තේ දැනීම. අවසාන වශයෙන් අහන දෙන පිළිතුර තමයි අහන ප්‍රශ්නේ තමයි ඔබේ ජීවිතයේ අවසාන වෙලා ඔබේ ජීවිතයේ ওই ගමන අවසන් කරන්නේ කොහොමද කියන දේ. ඔබේ ගමන අවසන් කරන්නේ කොහොමද? ඔබේ ගමන මේ සසර ගමන එහෙම නැත්නම් මේ පැවැත්ම මේ දේ අතහරින්නේ කොහොමද? ඒ දරුවෙක් නෙවෙයි දැන්. නමුත් ඒ කෙනා උත්තර දෙනවා. මම මේ සියල්ල අතහැරලා යන්නේ මම මන්වකී කෙනෙක් නැවත බිහි කරලා මේ ලෝකයේ සමාජයට මම අතහැරලා යනවා කියලා. අර පුද්ගලයා අර වැඩිහිටි පුද්ගලයා අර දරුවට කියනවා මම එහෙනම් දැන් යනවා කියලා. වැඩිහිටි පුද්ගලයා පිටත් වෙලා යනවා. ඒ පුද්ගලයා ගියේ කොහෙද කියන දේ මම හිතන ඔබට මොකක්ද උනේ කියන දේ ඔබට කතාව තේරෙනවා ඇති. පින්වත්නි මේ කතාවෙන් මම ඔබට පෙන්වලා දුන්නේ බුද්ධ චරිතයයි. ඔබ මම මේ කියන දේවල් පිළිගන්නත් පුළුවන් නොපිළිගන්නත් පුළුවන්. මට ඒක අදාළ නැහැ. නමුත් මම ඔබෙන් ඉල්ලා සිටිනවා ගැටෙන්න එපා කියන දේ. මොකද මම කාටවත් ප්‍රත්‍යක්ෂ වෙන්නවත් කාටවත් ප්‍රත්‍යක්ෂ නොවෙන්නවත් නෙවෙයි කතා කරන්නේ. සමහර විට අපේ එක්කෙනාගේ අවබෝධය බුද්ධිය විවිධ දේවල් අනුව පරස්පරතම් තියෙන්න පුළුවන්. ඒක කිසිම ගැටලුවක් නැහැ. ඒක සාධාරණයි. වෙනත් මේ ලෝකේ බුදුරු හිස් වෙන්නේ නැහැ. ඒ බුදු කෙනෙක් පිරිනමන පානකොට තව බුදු කෙනෙක් මේ ලෝකේ හට ගන්නවා. බුද්ධ ශක්තිය මේ විශ්වයෙන් කවදාවත් තුරන් වෙලා යන්නේ නැහැ. ඒ බුද්ධ ශක්තිය සහ ඒ බුද්ධ බලය ඒදී එක්කෙනෙක් යනකොට තව එක්කෙනෙක් එනවා මේ ලෝකෙට. මේක හිස් වෙන්නේ නැහැ. ඒක බුද්ධ රත්නේ ජීවමානයි කියන්නේ. බුද්ධ රත්නේ ජීවමානයි. ඒ විතරක් නෙවෙයි. රහතන් වහන්සේ නමක් වුණත් පිරිනුවන් පානකොට අපි උදාහරණයක් විදිහට ගමු සීවලි මහරහතන් වහන්සේ. සීවලි මහ රහතන් වහන්සේ පිරිනුවන් පානකොට ඒක නිකම් පිරිනුවන් පාන්නේ නැහැ. එයාගේ ගෝලෙක් හදලා පිරිනුවන් පාන්නේ. ඒක සෑම පිරිනුවන් පාන රහතන් වහන්සේ නමක්ම තවත් ගෝලෙක් හදලා රහත් වෙන්නේ. කෙනෙක් පිරිනුවන් පාන්නේ. සමහර විට ඔබත් ඒ ගෝලයන්ගෙන් කෙනෙක් වෙන්න පුළුවන්. නමුත් ඔබ දන්නේ ඔබට යම් විටක පෙර જાති සසර දකින්නට හැකියාවක් ලැබුණොත් ඔබ අවසාන වශයෙන් රහතන් වහන්සේ නමක් එක්ක සිද්ධ වුණු ගනුදෙනුවක් ඔබේ බුද්ධියට මුණ ගැසෙන්නට පුළුවන්. මම මේ අර කතාවත් සමග මේ කතාවයි මේ දෙකම කතා
එකම කතාවක් නෙවෙයි කතා දෙකක්. අනික මම මේ දැන් කියන්නේ කතාවකුත් නෙවෙයි. ඒ වගේම ඔබත් දවසක මේ ලෝකයේ රහතන් වහන්සේ නමක් වෙලා පිරුණන් පානකොට ඔබත් තව කෙනෙක් මේ ලෝකෙට බිහි කරලා තමයි ඔබත් පිරුණන් පාන්නේ. ඒ කියන්නේ ඔබ දන්නේ නැති වුණාට ඔබේ පිටිපස්සෙන් තව විශාල පිරිසක් ඔබත් එක්ක පිටිපස්සෙන් එනවා. ඔබේ පස්සෙන් ඔබ දන්නේ නැති වුණාට තව එනවා කට්ටියක්. ඔබ ඒක දැකලා තියෙනවද? ඔබ දැක්කද? ඔබ බලලා තියෙනවද? ඔබේ පසුපස්සෙන් එනවා පිරිසක්. ඒ පිරිස එනවා කියන්නේ ඔබේ ඊළඟ ගෝලයක් තියෙනවා. ඒත් එක්කම ඔබේ පිටිපස්සෙන් පිරිසක් එනවා. හත්මුතු පරම්පරාව ඔබේ පිටිපස්සෙන් එනවා. ඔබ දැකලා තියෙනවා. ඒ නිසා මතක තියාගන්නට ඔබ දැක්කේ නැතුණාට ඔබ නායකයෙක්. ඔබ දන්නේ නැතුණාට ඔබ ගැන ඔබත් එක්ක විශාල පිරිසක් ඉන්නවා. ඔබ ඒක ධර්මතාවයක් අවබෝධ කරගන්නකොට ඔබ විතරක් නෙවෙයි විශාල පිරිසක් යම් යම් ආකාරයෙන් වක්‍රව ඒ අය ගැලවෙනවා. විශාල සත්ව ප්‍රමාණයක් සුවපත් වෙනවා. ඔබේ හිතේ ද්වේෂය හටගන්නේ නැත්තම් ඒන් විශාල සත්ව ප්‍රමාණයක් සුවපත් වෙනවා. ඔබේ හිතේ කරුණාව උපදිනකොට ඒ කරුණාව දැකලා විශාල මිනිස්සු ප්‍රමාණයක් ඔබ අනුගමනය කරන්න පටන් ගන්නවා. ඔබ තුල පවතින ගුණධර්මයක් මිනිස්සු දැකලා ඒ ගුණධර්මය අනුකරණය කරන්න පටන් ගන්නවා. ඔබ කතා කරන දහම් ගුණ දැකලා මිනිස්සු ඒ ගුණ පසුපස්සේ එන්න පටන් ගන්නවා. ඔබ සීල සමාධි ප්‍රඥා පුරණ විදිහ දැකලා මිනිස්සු ඒවා අනුකරණය කරන්න පටන් ගන්නවා. ඒ නිසා ඔබ කියන්නේ නායකයෙක්. ඔබ කියන්නේ සුවිශේෂී චරිතයක්. මේ ලෝකයට මේ සමාජයට ඔබ නිකන් පහළ වුණා නෙවෙයි අර ගොවිතැනේ අර වගාව වගේ ඔබ සසර කරන ලද හේතුඵල ධර්මයට අනුව ඔබ පහළ වුණේ. ඔබට තියෙන ගමන් මාර්ගයක්. හැබැයි අපේ ලංකාවේ ඉන්න විශාල ප්‍රමාණයක් ඉන්නවා බෝසත්තුරු, විශාල ප්‍රමාණයක් ඉන්නවා අනාගත රහතන් වහන්සේලා, විශාල ප්‍රමාණයක් ඉන්නවා මගපලලාභී. හැබැයි මේ හැමෝටම අමතක් වෙලා ගිහිල්ලා තියෙනවා Taman කවුද කියන දේ. අන්න පින්වත්නි, ඒ අයට ඒක අපි කල්යාණ මිත්‍රයෝ විදිහට කල්යාණ මිත්‍රයාට තමයි මේ දේ කරන්න පුළුවන් වෙන්නේ. එයාට ගිහිල්ලා ඔබ කවුද කියන එක මතක් කරලා දෙන්න සිද්ධ වෙනවා. ඔබ කවුද? ඔබත් ඔබෙන් ප්‍රශ්න කරන්න. මේ নানা ප්‍රකාර වල කම්මලේ වැඩ කරනවා වගේ වැඩ කර ඉන්න ඔබ ඇත්තටම ඔබ කවුද? ඔය පුදුම දවස් නම් මොනවාරි වැඩ කර ඉන්නවනේ. මැරෙනකන් ඕකනේ කරන්නේ. ඔබ කවුද? ඔබ කවුද? ඔබ නායකයෙක්. ඔබ පිටිපස්සේ විශාල පිරිසක් ඉන්නවා. ඒ අය නිවන් දකින්නවද නැද්ද? ඒ අය හැදෙනවද නැද්ද කියන එක දේ තීරණය වෙන්නේ ඔබ අද කරන ක්‍රියාව මත. ඔබේ සිතුවිලි වල හැසිරීම මත. ඔබේ ධර්ම අවබෝධය මත. මතක තියාගන්න හැමෝටම මෙහෙම බණ කියලා ගන්න බෑ. නමුත් පින්වත්නි මිනිස්සු අපිට හොරෙන් අපිව අනුකරණය කරනවා. ඔබ ඒක හොඳට හොයලා බලන්න. මිනිස්සු ඔබ කොපි කරනවා. හැබැයි පේන්න නෙවෙයි හොරෙන්. අපි සසර එහෙම තමයි. අපි හැදුනේ කොහොමද කියලා හොයලා බලුවොත් අපිත් හොරෙන් ඒව අනුකරණය කරලා කොපි කරලා තමයි අපිත් හැදුනේ. මම ඒකට පුංචි උදාහරණයක් කියන්නම්. ඔබ දැන් කියන්නේ නායකයෝ විදියට බිහි වුණා ඉන්නවනේ. සුවිශේෂී පුද්ගලයෝ ව්‍යාපාරිකයෝ වෙන්නට පුළුවන්, උගත්තු වෙන්නට පුළුවන් යම් අය. අපි පොඩ්ඩක් ඒගොල්ලන්ගේ චරිත කියවලා අපි ඉගෙන ගන්නේව නැද්ද? ඒ වගේ තමයි. ගෙදර ඉන්න බල්ලා පවා ඔබ දිහා දැකලා ඔබේ ආදරය කරුණාව ලැබලා ඒ අය සකස් වෙනවා. ඒ නිසා ඔබ සකස් වෙනවා කියලා කියන්නේ හත්මුතු පරම්පරාවක් නිවන් දකින්නම සකස් වෙනවා. ඒ නිසා මම ඔබට මතක් කරන්නේ ඔබ සුවිශේෂී චරිතයක්. ඔබ දැන් ඉන්න විදිහට, ඔබ වැඩ කරන විදිහට, ඔබේ චරිත ලක්ෂණ අනුව බාහිරින් පෙනෙන පොඩි දේවල් අනුව ඔබව මනින්න එපා. සුරා සැලක ඉන්න පුළුවන් අනාගත බුදු. එහෙම නැහැ කියන්න බෑ. මොකද ඒ කට්ටිය පාරමී භූමියේ ඉන්නේ.
ඒ කට්ටිය හැමදේම අත්විඳින සමහර විට. සමහර විට ගණිකා මඩමක ඉන්න පුළුවන් රහතන් වහන්සේලා අනාගත බෝසත්වරු. හරක් මරණ තැනක මේ සත්ව ඝාතනයේ සමහර විට පෙර කරන දකුසල කර්මයකට හරි මොකක් හරි හේතුවකට සමහරට ඒ දේත් කරන වෙන පුළුවන්. නමුත් අනාගතයේ බුදුරු අනාගතයේ රහතන් වහන්සේලා. දැන් ඔබට හිතෙන්න පුළුවන් හරක් මරණ ක්‍රියාව කරන බුදුරු රහතන් සලා අනාගතේ ඉන්න පුළුවන්ද කියලා. මම කියන දේ ඔබ හිතන්නකෝ. මේ ලෝකයේ පහළ වෙලා ඉන්න මේ සියලුම සත්‍යෝ ඇත්තට මම මේ කතා කරන මගේ හදවතට දැනෙන කාරණයක්. හදවතට දැනෙන කාරණයක්. මම මැස්සෙක් දැක්කහම මට මැස්සෙක් විදියට පේන්නේ නැහැ. මම කූඹියෙක් දැක්කහම මට කූඹියක් විදියට නෙවෙයි මට තේරෙන්නේ. මොකද මගේ හදවතට දැනෙන කාරණයක් මම මේ කියන්නේ කියලා. මදුරුවේ දකින්නකොට මට තේරෙන්නේ මට දැනෙන්නේ නැහැ මේ මදුරුවෙක් කියලා. මට හිතෙන්නේ කවදා හරි මේ බුදු වෙන කෙනෙක් නෙන්නේ. මට දැනෙන්නේ කවදා හරි මේ රහතන් වහන්සේ රහත් වෙන කෙනෙක් නෙන්නේ. මොකද පින්වත්නි මේ ලෝකෙට පහළ වුණු මේ සියලුම සත්‍යෝ මදුරුවා කියලා කියන්නේ උගේ කයේ නමනේ. උගේ හිතේ නම නෙවෙයිනේ. දැන් ඔබට ඔබේ නම මෙතන නැගේ නමක් ගත්තොත් එහෙම ඔබ මැරුණාම ওই කය විතරනේ මාරු වෙන්නේ. හිතේ බොහෝල හිතේ තියෙන ගුණයේ ලක්ෂණ ටික තියෙනවා. ඒ කියන්නේ ලොකුවට හිතන්න එපා. ඒ දුන්නු පණිවිඩයේ තේරුම් ගන්න. ඒ මේ සියලුම සත්වයෝ ගත්තොත් එහෙම ඒ සෑම සත්වයක්ම මේ ලෝකේ එළියට යන්න තියෙන එක දොරටුවයි. එක්ක බුදු, එක්ක පසේ බුදු, එක්ක රහත්. ඔය දොරවල් තුනෙන් තමයි එළියට යන්න තියෙන්නේ. ඔය තුන්තරා බෝධියෙන් එක්තරා බෝධියකටපත් වෙලා යන්න පුළුවන් වෙන්නේ. ඒකට මේ ඉන්නේ සියලුම සත්වෝ දවසක කවදා හරි දවසක බුදු වෙන රහත් වෙනවා. දැන් ඔය සසර ගමන ආයෙත් ගියොත් අතීතයට ඔබ කෝඹියෙක් කියලා ඉඳලා නැද්ද? ඔබ ගැරන්ඩියෙක් කියලා ඉඳලා නැද්ද? ඔබ මැස්සෙක් කියලා ඉඳලා නැද්ද? ඔබ කෝඹියෙක් කියලා ඉඳලා නැද්ද? ඔබ ඉඳලා තියෙනවා. හරිද? ඉතින් මම මේ කියන දේ ධර්මතාවයක් විදිහට ගන්න එපා. මේක හදවතින් දකින්න. ඇත්තට මෙහෙම නොවේ කියන්න බෑනේ. මේ අනාගත කවදා හරි දවසක මේ රහත් වෙන කෙනෙක් තමයි කවදා හරි දවසක බුදු වෙන කෙනෙක් තමයි මේ අපේ ලේටි කුරා බොන්ට මේ ඇවිල්ලා ඉන්නේ. මොකද ඌගේ මේ භවයේ ස්වභාවය අනුව ඌට ලේ උරා බොන්න නැතුව මල් පැණි බොන්නේ. එතකොට ඌ එක කරන්න වෙයි. මේ නිසා ඒක කියන්නේ මම මගේ හදවතට දැනෙන කාරණා මට සියලු සත්‍යෝ මට තේරෙන්නේ මට හැම සතෙන්ම මට පාරේ මිනිස්සුෙක් දැක්කත් ඇත්තටම මට පේන්නේ කවදා හරි මේ බුදු වෙන්න ඉන්න කෙනෙක් කෙනෙන්නේ. කවදා හරි මේ රහත් වෙන්න ඉන්න කෙනෙන්නේ. ඔය හැඟීම තමයි මට පේන්නේ. ඇත්තටම මේකේ මෙතන ඉන්න ඔබලා මේ ශ්‍රවණය කරන අය වුණත් ඔය අය වුණත් මම වැඩසටහන පටන් ගන්න කලින් සහභාගී වෙන හැමෝටම මනසින් මම හිතින් නමස්කාරය කියලා කියන්නේ ආචාර කරලා ගෞරව කරලා තමයි වැඩසටහන පටන් ගන්නෙ. මොකද ඔබලා නැත්තම් මට මේ දේ කියන්න කෙනෙකුත් නැහැ. ඒ විතරක් නෙවෙයි කවදා හරි දවසක ඔබලත් කවදා හරි දවසක රහත් වෙනවා. කවදා හරි දවසක බුදු වෙනවා. කවදා හරි දවසක පසේ බුදු වෙනවා. කවදා හරි දවසක වෙනවා. එහෙම වෙන්නේ නැතු මේ ලෝකේ යන්න ක්‍රමයක් නැහැ. ඒ නිසා ඔබ සුවිශේෂී කෙනෙක්. නමුත් අද අපිට ඔබ තමන් කවුද කියලා අපිට අමතක වෙලා ඉන්නේ. ආවේ වෙන කාරණයකට කරන්න වෙන දේවල්නේ. ආවේ වෙන දෙයකට කරන්න වෙන දේවල්. ඒ නිසා තමන් කවුද කියලා අමතක වෙලා තියෙන්නේ. ඒ නිසා පින්නත් අපි මේ 9 කාලට පටන් ගෙන විනාඩි 45ක් පැයක් අපි මේ මොනවා හරි දෙයක් කතා කරනවා, සාකච්ඡා කරනවා. මේකෙන් මොකද වෙන්නේ? ඔබේ ධර්ම අවබෝධය, ධර්ම ප්‍රබෝධය නැවත අවදි වෙලා මොනවා හරි ටිකක් ඔබේ ජීවිතයට එකතු වෙනවා, සම්බන්ධ වෙනවා. මම හිතන්නේ මේකට ගොඩක් අය සම්බන්ධ කරපු අය ඉන්නවා. ඇත්තට බොහොම කුසල්. මම හිතන්නේ සම්බන්ධ වුණු අයත් ඒ සම්බන්ධ කරපු ඒතුමාලට ස්තුති කරන්නට ඕනි. කියන්නේ ඒ විතරක් නෙවෙයි ඔබත් මම කියන්නේ මේ සුදුසු අය හොයලා බලලා හම්බුනොත් මේ කල්යාණ මිත්‍රයෝ අපි කියන්නේ මං කියන්නේ මේකටම කියලා අපි මේකට එකතු කර ගන්නට ඕනි.
එකතු කරගෙන අපේ තියෙන සුවදත්වයේ මිත්‍රත්වයේ කල්යාණ මිත්‍රත්වයේ ධර්මයට එක්ක යන මේ ගමන අපි වැඩි කරගන්නට ඕනේ. අපි එක්කෙනෙක්වත් අයින් කරගන්න නෙවෙයි. කියන්නේ මට මතකයි මගෙත් එක්ක කියන්නේ පොඩි සිත්තමනාප මම ගෙදෙට්ට කියලා මැදලා මම සමාව කරන්. ආපහු ඒ ගැට්ටු ඉවර. මොකද අපි කරන දෙයක් තුලින් කෙනෙක් සසරට විසි වෙනවා නම් ඒක මහා භයානකයි. සසරට අපි හිතන්නේ මම මේ කරන දේ කෙනෙක් සසරට විසි වෙයිද කියලා දෙපාරක් හිතලා බලලා වැඩක් කරන්නට ඕනේ. මම මේ කතා කරන වචන වලින් කෙනෙක් සසරට විසි වෙයිද? අපායට විසි වෙයිද? දිව්‍ය ලෝක වලට විසි වෙයිද? බ්‍රහ්ම ලෝක වලට විසි වෙයිද? සසරට විසි වෙයිද? තිරිසන් ලෝකයට විසි වෙයිද? වෙන්නත් වෙන්න පුළුවන් ඈ. අපි මේ කතා කරන වචන වලින් වෙන්න පුළුවන්. ඇත්තට මම මේ දේශනාවක් කරද්දී මම මගේ වචනෙට කටට සිහිය හොඳට පවත්වාගෙන තමයි මම කතා කරන්නේ. මම සාමාන්‍ය වෙලාවෙදී කතා කරන විදියත් ඔබත් එක්ක කතා කරන විදියත් අතර ලොකු වෙනසක් තියෙනවා. ඇයි ඔබ ධර්ම ශ්‍රවණය කරන මොහොතක් මේක. ඒකට මම මේ කතා කරන වචන 100% නිවැරදි වෙන්නට ඕනේ. මම කියන්නේ නිවැරදි වෙන්න කියලා කියන්නේ සිහිය හරහා එන්නට ඕනේ. අසිහිය හරහා වචන ඔබට යොමු කරන්න බෑ. ඒක වැරදි වචනයක් වැරදියක් අල්ලගත්තොත් හරි භයානකයි. ඒ නිසා පුළුවන් තරම් උත්සාහ කරනවා අර ඔබ කියන්නේ වැරදි විදිහකටවත් අල්ලගන්න තනක් ඉතුරු කරන්නේ නැතුව කතා කරන්න. ඒක නිසා පින්නත් අපි හැමෝගේ මතේ ලොකු වගකීමක් තියෙනවා. අපි කරන දේ මම හිතන්නේ මම මේක වර්ධවා ගන්න එපා. දැන් මේ මොහොතේ අපි 18 දෙනෙක් සම්බන්ධ වෙලා ඉන්නවා. අපි මේ 18 දෙනා හරියට සකස් වුණොත් අපිට මුළු ලංකාවම වෙනස් කරන්න පුළුවන්. මුළු ලංකාවටම බලපෑමක් කරන්න පුළුවන්. මේ සියලුම සත්වෝ ඉන්න තැනි පියවරක් ඉන්න ඉරියව්ව ඉන්න දිශාව වෙනස් කරන්නට පුළුවන්. දැන් මෙහෙම හිතන්න සමහර හිතන්නත් අකමැති. ඒ කියන්නේ ඒක කොහොමද කරන්න ඕනේ? ඔබ සකස් වෙනකොට ඔබ වෙනස් වෙනකොට අර දේ ඉබේටම සිද්ධ වෙනවා. ඔබ සකස් වෙන්නේ නැතුව ඔබ වෙනස් වෙන්නේ නැතුව ඒ දේ කරන්නත් හොඳ නැහැ. කියන්නේ කරන්ට යෑමෙන් ඊට වඩා ලොකු විපාකයක් විනාශයක් සිද්ධ වෙන්නේ. ඒ නිසා ඔබ සකස් වෙනකොට ඒ දේ නිකම්ම සිද්ධ වෙනවා. ඒ නිසා ඔබ අද තමන් අපි සකස් වෙනවා කියලා කියන්නේ විශාල සත්‍ය ප්‍රමාණයක් සසරින් එතර වෙන්නට හේතුවක් වෙනවා. මම මුලදී කතා කරා වගේ හැමදේම ප්‍රශ්න කරන්න. ඇස නැමැති දොරට ඇවිල්ලා තට්ටු කරනකොට ප්‍රශ්න කරන්න. කන නැමැති ශබ්දයට ඇවිල්ලා තට්ටු කරනකොට ප්‍රශ්න කරන්න. නාසයේදී මේ දොරවල් වලට තට්ටු කරනකොට ප්‍රශ්න කරන්න. පින්වත්නි මම මේ කතාව ගත්තේ දැන් අර මම හැමලෙම මාර්ගයක් ගැන කතා කරන්නේ. මේකෙත් මාර්ගයක් නැතුවම නෙවෙයි. නමුත් මේක මම ගත්තේ විශාල අර දහම් පොකුරක් ඔබ ඉස්සරහා හලන්න. ඒක නිසා පින්වත්නි මම ඔබට අවධාරණය ඔබ කියන්නේ සුවිශේෂී කෙනෙක්. ඔබ තේරුම් ගන්න. ඔබ කවදා හරි දවසක බුදු වෙනවා. ඔබ කවදා හරි දවසක රහත් වෙනවා. ඔබ කවදා හරි දවසක වාසය බුදු වෙනවා. ඔය තුනෙන් එකකට ඔබපත් වෙනවා. ඔබ විතර නෙවෙයි සියලුම සත්‍යයත්පත් වෙනවා. ඒ නිසා කිසිම කෙනෙක් අව탁සේරුවෙන් දකින්නට එපා කියලා මතක් කරමින් මගේ දේශනාව අවසන් කරනවා. ඔබ සියලුම දෙනාට තෙරුවන් සරණයි.